හරි. අපි අවසන් සති කතා කරේ ආර් සමනය රොයල් පිටිමේ කියන සමීකරණ ලබාගත් එක්කරේ. එතෙන්දී දිග මත කොහොමද රඳා පවතින ප්‍රතිරෝධය වර්ගඵලය මත කොහොමද රඳා පවතින කියන පොඩි අදහසක් ගත්තා. ඒක ප්‍රායෝගිකව සමීකරණ ගන්න උදී අදහසකින් තමයි ගත්තේ. අනේ මේක අපිට මේ ප්‍රතිරෝධකතාවය කියන රාශිය ගැන කතා කරනවා නම් මේ ප්‍රතිරෝධකතාවන්නේ සලකන සන්නයක ද්‍රව්‍ය මත රඳා පවතින දෙයක්. අපි දිග වෙනස් කර කර ප්‍රතිරෝධ වෙනස් වෙන්නේ කොහොමද කියලා බැලුවා. වර්ගඵලය වෙනස් කර කර ප්‍රතිරෝධ වෙනස් වෙන්නේ කොහොමද කියලාත් බැලුවා. ද්‍රව්‍ය වෙනස් කර කර බැලුවේ නෙමෙයි ද්‍රව්‍ය මත රඳා පවතින රාශිය තමයි ප්‍රතිරෝධකතාවය කියන්නේ. ඒක පිටමද අපට කතා කරමු. අනුමාතු කලියන් ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාවය. අනුමාතු කලියන් ප්‍රතිරෝධකතාවය. හරි මේකෙන් අපිට ප්‍රතිරෝධකතාව පිළිබඳව පොඩි අදහසක් ගන්න පුළුවන්. මම මෙතන අර්ථ දැක්වීමක් තියෙනවා අර්ථ දැක්වීමක් කියන එක හදාගන්න විදිහත් බලන්න පුළුවන් මේ. මම මේක රෝ උක්ත කරගන්න. රෝ සමානයි RA බෙදීම L. මේක හේතුත් එක කරාම දිගත් එක කරාම L තුත් එක කරාම හේතුත් එක L තුත් එකයි නම් රෝතු ව්‍යාප්තිය සමාන වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් හරස්කඩ ඒකීය වර්ගඵලයක් වෙනවා. දිග එකක් වන ඒකාකාර සන්නයකයක දෙකලවර මුහුණත් අතර ප්‍රතිරෝධය එම ද්‍රව්‍ය ප්‍රතිරෝධකතාවයට සමානයි කියලා. අද මේ අර දැක්කේ මෙතන හිතාගන්න පුළුවන්. A2 L2 එක වුණොත් රෝතු ව්‍යාප්තිය සමාන වෙනවා. ඒකීය හරස්කඩ වර්ගඵලයක් තියෙන දිග එකක් වන ඒකාකාර හැබැයි හරස්කට නියත වෙන්නේ ඒකාකාර සන්නයක බැලක් කිව්වේ ඒකයි. ඒකාකාර සන්නයක බැලක දෙකලවර ප්‍රතිරෝධයයි ද්‍රව්‍ය ප්‍රතිරෝධකතාවයයි සමානයි. තමයි අර දැක්කේ. මහන්නේ. හරි මෙහෙම ලියමු. පෙරලිකමයි අර්ථ ලිය. පෙරලිකමයි අර්ථ ලිය. හරස්කඩ වර්ග ඒකීය හරස්කඩ වර්ගඵලයක් සහිත ඒකීය හරස්කඩ වර්ගඵලයක් සහිත ඒකීය හරස්කඩ වර්ගඵලයක් සහිත ඒකීය දිගකින් යුක්ත ඒකීය දිගකින් යුක්ත ඒකීය දිගකින් යුක්ත ඒකාකාර සන්නයක කැබැල්ලක ඒකාකාර සන්නයක කැබැල්ලක ඒකාකාර සන්නයක කැබැල්ලක දෙකලවර ප්‍රතිරෝධය 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 එම ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවයට සමාන වේ. ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවයට සමාන වේ. හරි? අවසාන ප්‍රතිරෝධකතාවයේ අර්ථ දැක්වීම. ඒකීය වර්ගඵලයක්, ඒකීය දිගකින් යුක්ත ඒකාකාර සන්නයක කැබැල්ලක දෙකලවර ප්‍රතිරෝධය ඒ ප්‍රතිරෝධකතාවයට සමානයි. A2 L2 එක ගානේ වුණොත් රෝතු යාර්ථය සමාන වෙනවා. A වෙනුවටත් එකයි L වෙනුවටත් එකනේ ආදේශ කරන්නේ. රෝතු හේතුව සමාන වෙනවා. ඕක තමයි ප්‍රතිරෝධකතාවයේ අර්ථ දැක්වීම. ඒකීය හරස්කඩ වර්ගඵලයක් තියෙන ඒකීය දිගකින් යුක්ත ඒකාකාර සන්නයක කැබැල්ලක. ඒ කියන්නේ හැමතැනම එකම හරස්කඩ තියෙනවා. නියත හරස්කඩ වර්ගඵලයක්. ඒකාකාර සන්නයක කැබැල්ලක දෙකලවර විද්‍යුත් ප්‍රතිරෝධය එම ද්‍රව්‍ය ප්‍රතිරෝධකතාවයට සමානයි. පැහැදිලිද අදහස? හරි. පෙරලිකම වහන්න. අපි ප්‍රතිරෝධකතාවයේ එක් කොහෙමු. මෙන්න මේ සමීකරණයෙන් මා රෝක්ත කරගත්තා. R සමානයි රෝ L බෙදීම A කියලා දැන් දන්නවනේ. රෝ සමානයි RA බෙදීම L. මම මේක ඒකක සලකන්නම්. ඒකක සලකුවොත් ප්‍රතිරෝධය - S1 ඕම්. හරස්කඩ වර්ගඵලය - S1 වර්ග මීටර. දිග -S1 මීටර. මීටර කැපිලා යනවා. ඕම් මීටරනේ. ප්‍රතිරෝධකතාවයේ ඒකක රෝහි ඒකක ඕම් මීටර වලට සමානයි. ඒක හොයලා පෙන්නන්න.
හරි ඔන්න ප්‍රතිරෝධකතාවයේ ඒකක හොයාගත්තා ප්‍රතිරෝධකතාවයේ ඒකක ඕම් මීටර් නේ ඕම් මීටර් හරි හරි එතන තරලකක් දාලා ඉමු මේ ප්‍රතිරෝධකතාවය කියන්නේ සලකන ද්‍රව්‍ය සඳහා නියතයක් නියත උෂ්ණත්වයේදී උෂ්ණත්වය වෙනස් වුණොත් වෙනස් වෙන්නේ මේ ප්‍රතිරෝධකතාවය. ඒ අනුව තමයි උෂ්ණත්වය වෙනස් වීමෙන් සන්නය කැබලක ප්‍රතිරෝධ වෙනස් වෙන්නේ. අනෙක් රාශි වෙනස් වීම හේතුවෙන් නෙමෙයි යන්නේ. උෂ්ණත්වය වෙනස් වුණොත් වෙනස් වෙන්නේ ප්‍රතිරෝධකතාවය. ඒ අනුව තමයි විද්‍යුත් ප්‍රතිරෝධ වෙනස් වීම සිදු වෙන්නේ උෂ්ණත්වය නිසා. එහෙනම් ප්‍රතිරෝධකතාවය කියන්නේ සලකන ද්‍රව්‍යයක් සඳහා නියත උෂ්ණත්වයේ නියතයක්. උදාහරණට යකඩ කැබැල්ලක සෙල්සියස් 30 දී රෝ වගේයි එම යකඩ කැබැල්ලෙම සෙල්සියස් 100 දී රෝ වගේ වෙනස්. එකම උෂ්ණත්වයේ නම් එකම ද්‍රව්‍යයේදී අනිවාර්යෙන් ප්‍රතිරෝධකතාවය සමානයි. එහෙනම් මට කියන්න පුළුවන් ප්‍රතිරෝධකතාවය සලකන ද්‍රව්‍යයක් සඳහා නියත උෂ්ණත්වයේදී නියතයක්. උෂ්ණත්වය වෙනස් වුණොත් වෙනස් වෙනවා. නියත උෂ්ණත්වයේදී නම් නියතයක්. හරි? ජන තලවන දාලියමු. තලවන දාලියමු. විද්‍යුත් ප්‍රතිරෝධකතාවය තලවන දාලිය. විද්‍යුත් ප්‍රතිරෝධකතාවය සලකන ද්‍රව්‍යයක් සඳහා නියත උෂ්ණත්වයේදී නියතයක් වේ. නියත උෂ්ණත්වයේදී නියතයක් වේ. හරි? අපි පොඩි සරල ගානක් කරමු. මෙහෙම ලියන්න. පහත පෙන්වා ඇති සන්නය කැපිලිවල AB දෙකලවර විද්‍යුත් ප්‍රතිරෝධය සොයන. AB දෙකලවර විද්‍යුත් ප්‍රතිරෝධය සොයන. මම ගණන් දෙකක් දානවා මේ දෙක අතුමහනේ. AB දෙකලවර විද්‍යුත් ප්‍රතිරෝධය සොයන. හරි? මේ ගණන් දෙක අද. මේ මුහුණත් එක අතර තමයි මේක ප්‍රතිරෝධය වන්නේ. මේකේ ප්‍රතිරෝධකතාවයත් මම මෙතන ලියන්නම්. මේ අනෙක් මේ පළවෙනි එක මේ ගාන උපසරණ ඉඳලා ගාන දාන්න මම දෙවෙනි එක ගණන් දෙක හදා.
මේක මේ අඳුරු කරලා තියෙන කොටස විතරයි ද්‍රව්‍ය තියෙන්නේ ඈ. මේකෙත් AB මොනද? හරි මම ගොහිමු R සමානයි රෝ මේකේ 2 ඕම් මීටර L 5 සෙන්ටිමීටර SI කරන්න මම 10 රින්දක වැඩි කරන්න රෝ L බෙදීමේ ඉන්නේ මේකේ හරස්කට වර්ගඵලය 2 වැඩි කිරීම 1යි කියන්නේ 2යි වර්ග සෙන්ටිමීටර සෙන්ටි කියන්නේ 10 ඍණ 2 වර්ග වුණාම 10 ඍණ 4 වෙනවා 10 ඍණ 4 ඔන්න SI එක වලින් ආදේශ කරේ යන්නේ නම් මට මෙතන R ගැග්ගේ හොයාගන්න පුළුවන් AB අතර ප්‍රතිරෝධයනේ RAB කියලාම දාන්න RAB සමානයි මේ දෙකයි කැපිලා යනවා 10 ඍණ 4 උඩටම 10 ධන 4ක් වෙනවා 10 ඍණ 2ත් එක්ක සුළුනාම 10 2යි ඒ කියන්නේ 500යි නේ 500යි යෝ මෙයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය 500යි AB දෙකලවර විද්‍යුත් ප්‍රතිරෝධය 500යි හරි R සමානයි rho L බෙදීමේ සමීකරණය පාවිච්චි කරේ R සමානයි rho L බෙදීමේ rho කියන ප්‍රතිරෝධකතාවය මම මේක දීලා තියෙනවා තිග බෙදීම හරස්කට වර්ගඵලය. එතනින් මට සන්නයක බැලක විද්‍යුත් ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන් නේ. මේකේ AB අතර ප්‍රතිරෝධය. මේකේ AB අතර ප්‍රතිරෝධය හොයන්න පුළුවන් ප්‍රතිරෝධකතාවය 21යි ρ L 22යි සෙන්ටිමීටර් සෙන්ටිින්ද මම 10 ඍණ 2කින් වැඩි කරනවා. බෙදීම ඒ හරස්කට වර්ගඵලය. ද්‍රව්‍ය තියෙන සන්නයක හරස්කට වර්ගඵලය ආදේශ කරන්න. ඒ කියන්නේ මේක නම් අඳුරු කරපු වර්ගඵලය ආදේශ කරන්න ඕන. 5 කියන්නේ 3යි කියලා ආසන්න වශයෙන් දීලා නැති හින්දා 3 ගන්න එපා නේ. එහෙම වෙලාවදී අපි ආදේශ කරන්නේ 7න් 22. 5 3ට ආසන්නයි කියලා ගානේ දීලා තියෙන එක ආදේශ කරා. දැන් මෙතන මම 7න් 22 ආදේශ කරනවා හරිනේ. මේ ලොකු වෘත්තයේ වර්ගඵලයෙන් පොඩි වෘත්තයේ වර්ගඵලය අඩු කරා නම් හරිනේ. 7න් 22 පොදුයි. ඒක මම එළියට ගන්නවා. 5 පොදුයි. R වර්ගය 14 වැඩි කිරීම 10 ඍණ 2 සෙන්ටිමීටර වලින් තියෙන්නේ. මේකේ වර්ගය ඔන්න. අඩු කරන්න ඕන 5R එයාගේ අරේ වර්ගය 14 සෙන්ටිමීටර වල වර්ගය. ඒකෙන් අඩු කරන්න ඕන 5 වරහන් තුලින් එළියට අරන් තියෙන්නේ. වරහන් තුලින් එළියට අරන් තියෙන්නේ. 7 වැඩි කිරීම 10 ඍණ 2 සෙන්ටිමීටර. ඒකේ වර්ගය. මෙන්න මේක සුළු කරනවා නම් හරිනේ. හැමතිස්සෙම මතක තියාගන්න හරස්කට වර්ගඵලයට ආදේශ කරන්න ඕන සන්නයකේ තියෙන සන්නයකේ පවතින ද්‍රව්‍ය පවතින හරස්කට වර්ගඵලය හරිනේ. AB අතර ප්‍රතිරෝධය RAB සමානයි මෙතන 22ට මෙතන 22 කැපිලා යනවා කියලා පේනවනේ 21 වැඩි කිරීම 10 ඍණ 2 බෙදීම 7න් එකනේ 22 කැපිලා ගියානේ 14 වර්ගය. මම 14 වැඩි කිරීම 14 කියලා ලියන්න අපට සුළු කරන්න ලේසියි 10 ඍණ 2 වර්ගයක් තියෙනවා. මේකෙන් අඩු කරන්න ඕන 7 වර්ගය. ඒ කියන්නේ 7 වැඩි කිරීම 7නේ. එතනත් 10 ඍණ 2 වර්ගය 10 ඍණ 4ක් තියෙනවා. ඒකත් වරහින් එළියට ගන්න 10 ඍණ 4ක් තියෙනවා. ඒක වරහණෙන් එළියට ගත්තා. මෙතන 4ට මෙතන 7ක් කැපිලා යනවා. මෙතන බෙදන්න එපා 7න්. ඒතර 4ක් 2යි. 14 වරක් 2 28යි. 28න් 7ක් අඩු වුණාම 21යි. ඒ 21ට මේ 21 කැපිලා යනවා.
10 ඍණ 4 උඩහට ගියාම 10 ධන 4යි. 10 ඍණ 2 සුළු වුණාම 10 ධන 2යි. එහෙනම් 100යි නේ. ඔම් 100යි. AB අතර විද්‍යුත් ප්‍රතිරෝධය ඔම් 100යි. පැහැදිලි? දැන් සරලව ওই සමීකරණය පාවිච්චි කළා සන්නය කැබැල්ලක දෙකලවර විද්‍යුත් ප්‍රතිරෝධය අපිට හොයාගන්න පුළුවන්. ටික හරස්කඩ එම ද්‍රව්‍ය වර්ගයේ ප්‍රතිරෝධකතාවයේ තියෙන අපිට සන්නය කැබැල්ලක දෙකලවර විද්‍යුත් ප්‍රතිරෝධය ඔම් වලින් හොයාගන්න පුළුවන්. හරි එහෙනම් ඔය අපි කතා කරේ සන්නය කැබැල්ලක විද්‍යුත් ප්‍රතිරෝධය. එයාගේ දිග හරස්කඩ ද්‍රව්‍ය වර්ගය වැනි භෞතික ගුණ මත රඳාපවතින විදියනේ. ඊට අනුව දැන් සමීකරණයක් ගන්නවා R සමානයි ρ L බෙදීමේ සරල වේගකින් අපිට සන්නය කැබැල්ලක විද්‍යුත් ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. ඒකත් දන්නවා දැන්. එහෙනම් අපි ඔතන දැන් අනිත් බලන්න ඕන ප්‍රතිරෝධය වෙනස් වන අනෙක් සාධක වෙන්නේ උෂ්ණත්වය. උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. අනුමාත්‍රකාව ලියමු අපි. අනුමාත්‍රකාව ලියමු. උෂ්ණත්වය සමග විද්‍යුත් ප්‍රතිරෝධයේ විචලනය. උෂ්ණත්වය සමග විද්‍යුත් ප්‍රතිරෝධයේ විචලනය. උෂ්ණත්වය සමග විද්‍යුත් ප්‍රතිරෝධයේ විචලනය. හරි මේ පොඩි සරල අදහසක් ගමු. මේ සන්නයක මාධ්‍යයක් නම් සන්නයක ද්‍රව්‍යයක් නම් මේක තුර ධාරාවාහක වල ප්ලවනයට සිදුවන බාධාවනේ විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ. අපි මේක ලෝහයක් කියලා හිතමු. ධාරාවක් මෙහාට යනවා නම් ලෝහයක් තුල ධාරාවාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. මේක තුල පරමාණු තියෙනවා. පරමාණු තියෙනවා. මේ පරමාණු කම්පණය වෙමින් තියෙන්නේ. මම ඒකේ මූලික කම්පන කඩිරෙන් ඇදලා පෙන්නනම් ඕකට නිල් පාටින් පෙන්නන්න. මේගේ ආරම්භයේ තියෙන මූලික කම්පන විදි. කම්පණය වෙමින් තියෙන්නේ. එක එක විදිහට කම්පණය වෙමින් තියෙන්නේ. පරමාණු කිහිපයක් ඇඳලා. මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් මේ කම්පණය වෙන සංඛ්‍යාත විස්තර වැඩි වෙනවා මේ. ඒක අපිට රතු පාටින් පෙන්වන්න පුළුවන්. මම ගණීරකින් පෙන්වුවේ. ඔකට යන්දෙදී ගණීර රතු පාටින් පෙන්වන්න. උෂ්ණත්වය වැඩි වෙදී අපි දන්නවා උෂ්ණත්වය කියලා කියන්නේ තාප ශක්තිය හේතුවෙන් ද්‍රව්‍යවල කම්පන විස්තර වැඩි වෙන එක තමයි උෂ්ණත්වය ලෙස දැනෙන්නේ නේ. ඒ කියන්නේ මෙයා කම්පණය වෙන සංඛ්‍යාත විස්තර වැඩි වුණොත් මේ ඉලෙක්ට්‍රෝනයට ප්ලවනය වෙන්න තියෙන බාධාව තව වැඩි වෙනවා. බාධා වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් යම් සන්නයක ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි වෙද්දී ඒක විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ. වෙන ද්‍රව්‍ය තියෙනවා ප්‍රතිරෝධය අඩු වෙන ඒවාත් තියෙනවා. එහෙනම් සන්නයක සැලකුවොත් නම් උෂ්ණත්වය වැඩි වෙද්දී පරමාණු වල කම්පන විස්තර සංඛ්‍යාත වැඩි වීම හේතුවෙන් ඉලෙක්ට්‍රෝන ප්ලවනයට තියෙන බාධාව වැඩි. ඒ කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. පැහැදිලි අදහස? රූප සරණන්දිම අපි. රූප සරණන්දි. කඩේර වලින් පෙන්වලා තියෙන විස්තර නිල් පාටින් අදින්න. වැඩි විස්තර රතු පාටින් අදින්න. එතකොට පොඩි අදහසක් ගන්න උෂ්ණත්වය වැඩි වීම පිළිබඳව. අපිට උෂ්ණත්වය කියලා දැනෙන්නේ ද්‍රව්‍යයක පරමාණු කම්පණය වීම. එයාගේ තියෙන මූලිකාංශ වල කම්පණය වීම. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනකොට එම ද්‍රව්‍යයේ තියෙන පරමාණු හෝ අණු කම්පණය වෙන විස්තර සංඛ්‍යාත වැඩි වෙනවා. එහෙම වුණොත් ඉලෙක්ට්‍රෝන ප්ලවනයට තියෙන බාධා වැඩි විද්‍යුත් ප්‍රතිරෝධය ඉහළ යනවා. සන්නයක ද්‍රව්‍ය වල වෙනස් ද්‍රව්‍ය තියෙනවා. උදාහරණට අර්ධ සන්නයක වල නම් විද්‍යුත් ප්‍රතිරෝධය එන්න අඩු වෙනවා. මේ සන්නයක කැබැල්ලක් ගන්න.
මේකට ඊතලයක් දාලා ලියමු සන්නයක බැලක් කියලා. හරි? මෙහෙම ලියන්න. ඉහත පෙන්වා ඇත්තේ සන්නයක ද්‍රව්‍යයක ඉහත පෙන්වා ඇත්තේ සන්නයක ද්‍රව්‍යයක උෂ්ණත්වය ඉහළ යන විට එහි ඇති පරමාණු හෝ අණු කම්පණය වන විස්තර හා සංඛ්‍යාත වැඩි වන ආකාරය. කම්පණය වන පරමාණු හෝ අණු වල කම්පන විස්තර හෝ සංඛ්‍යාත වැඩි වන ආකාරය. මේ අණුව සන්නයක ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩිවීමේදී ධාරාවාහක වන ඉලෙක්ට්‍රෝන සඳහා වන බාධාව වැඩි වේ. එම නිසා විද්‍යුත් සන්නයක ද්‍රව්‍යවල වරණ තුලින් ලෝහවල ගොඩක් ලෝහනේ විද්‍යුත් සන්නයක ද්‍රව්‍ය වෙන්නේ. වරණ තුලින් ලෝහවල උෂ්ණත්වය වැඩි වන විට එහි විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වේ. හරි? ඔය සන්නයක සඳහා පොඩි අදහසක් කිව්වේ. අනිත් අපි දන්නවා අර්ධ සන්නයක තියෙනවා. පොඩි අදහසක්කට යන්න තියෙනනේ අර්ධ සන්නයක පිළිබඳ. මේ උදාහරණයක් මම සිලිකන් කැබලක් අඳින්න. සිලිකන් කියන්නේ හතරවෙනි කාණ්ඩේ ඒකින්ද දැලිසක් හදලා තියෙන්නේ බන්ධන හතරක් හදමින්. මේ බන්ධන හතරක දැලිසක් හදමින් තමයි ස්ථායීව පවතින්නේ. බන්ධන හතරක දැලිසක් හදලා තියෙන්නේ. මේ බන්ධන හතරක දැලිසක් හදලා තියෙනවා. මම පොඩි සිලිකන් කැල්ලක් ඇඳලා පිටවන්නේ. එතකොට මේකේ ධාරාවාහක නැහැ. මේකේ ධාරාවාහක හැදෙන්නේ මේ බන්ධන එච්චර සයමත් බන්ධන නෙමෙයි. උෂ්ණත්වය නිසා ඇති වෙන කම්පන ශක්තියනොත් මේ බන්ධන කැඩිලි ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න පුළුවන්. මේ ගැලවෙන ඉලෙක්ට්‍රෝන නිසා තමයි මෙයාගේ තුලින් විද්‍යුත් ධාරාවක් යන්න පුළුවන් වෙන්නේ. මේ කෝර වලට ධාරාවක් රැගෙන යන්න පුළුවන්. එහෙනම් අපි කියනවා අර්ධ සන්නයක ද්‍රව්‍ය වල ධාරාවාහක වෙන්නේ තාපජ ඉලෙක්ට්‍රෝන. ඒතකොට තාපය හේතුවෙන් ඇති වෙන්නේ අනිතක තාපජ කෝර. උෂ්ණත්වය වැඩි වෙද්දී
මේක තුල හැදෙන තාපජ කුහර තාපජ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. මොකද මේක උෂ්ණත්වය හේතු වෙන්නේ හැදුනේ. ඒ කියන්නේ තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර කියලා කියන්නේ උෂ්ණත්වය නිසා මේ ඉලෙක්ට්‍රෝන කම්පණය වෙන විස්තර සංඛ්‍යාත වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන වල ශක්තිය වැඩි වෙනවා. එහෙනම් බන්ධන වල ශක්තිය මේ සිලිකන් බන්ධන වල ශක්තිය අඩුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් බන්ධන කඩාගෙන එළියට එන්න. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝනයි අපි මේක කියන්නේ තාපජ ඉලෙක්ට්‍රෝන බන්ධනයේ තියෙන කුහර ධන ලෙස ආරෝපිත කුහර ස්වරූපයක් හැදෙනවා. මේක අපි ධාරාව යන කොහොමද කියන එක අදහස් සම්පූර්ණ කතාන ඉලෙක්ට්‍රොනික්ස් වල. දැන්ට පොඩි අදහසක්. එන මේ අර්ධ සංනය කළ ධාරාව ගෙනියන්න උදව් වෙන්නේ. ඒ කියන්නේ ධාරාව වාහක වෙන්නේ තාපජ ඉලෙක්ට්‍රෝනයි කුහරයි. මේ තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර ප්‍රමාණය උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් මේ පරමාණු කම්පණය වැඩි වෙනවා. හැබැයි ඊට සාපේක්ෂව වැඩිපුර ඉලෙක්ට්‍රෝන සහ කුහර හැදෙනවා. ඒකින්ද අර්ධ සන්නයක ද්‍රව්‍යයක නම් උෂ්ණත්වය වැඩි වෙද්දී මේ පරමාණු වල කම්පණය වීමට සාපේක්ෂව ඇතිවන ඉලෙක්ට්‍රෝන කුහර ප්‍රමාණය වැඩි. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන කුහර, ඒ කියන්නේ ධාරාවාහක වැඩිපුර තියෙයි කියන්නේ ඔයගේ ධාරාව ගෙනියන්න ලේසි වෙනවා. වැඩිපුර අංශ තියෙනවා. ධාරාව ගෙනියන්න ලේසි වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය අඩු වෙන්න ඕන. අර්ධ සන්නයක වල නම් උෂ්ණත්වය වැඩි කරන්න. එයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය අඩු වෙනවා. පැහැදිලි? මෙහෙම ලියමු. යටින් මෙහෙම ලියන්න. අර්ධ සන්නයක සැලකුව විට අර්ධ සන්නයක සැලකුව විට අර්ධ සන්නයක සැලකුව විට එහි තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර එහි තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර එහි තාපජ ඉලෙක්ට්‍රෝන කුහර තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර ධාරාවාහක ලෙස පවතින අතර ධාරාවාහක ලෙස පවතින අතර අර්ධ සන්නයක වල උෂ්ණත්වය වැඩි කිරීමේදී අර්ධ සන්නයක වල උෂ්ණත්වය වැඩි කිරීමේදී මෙම තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර වැඩි වශයෙන් ජනිත වේ. අන්න දැන් මේ රූප සටනක් ඊට පස්සේ අපි ලියමු. රූප සටනක් අදහසක්. එහෙනම් අපි දන්නවා සන්නායක කියන ලෝහවල නම් උෂ්ණත්වය වැඩි වෙන විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. අර්ධ සන්නයක වල නම් උෂ්ණත්වය වැඩි වෙන විද්‍යුත් ප්‍රතිරෝධය අඩු වෙනවා. මේ රූප සටනක් දෙන්න. හරි. දැන් මේ අර්ධ සන්නයක ද්‍රව්‍යවල උෂ්ණත්වය වැඩි කරනකොට වැඩිපුර තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර හැදීම මේ පරමාණු කම්පණය වන ප්‍රමාණයට, ඒ කියන්නේ සාපේක්ෂව සැලකද්දී වැඩි. පරමාණු කම්පණය වීමන්ගේ සිදුවන බාධාව සැලකුවට වඩා මේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන කුහර හැදීම වාසි. ඒක වැඩි. ඒකින්ද අර්ධ සන්නයක ද්‍රව්‍ය ගැන උෂ්ණත්වය වැඩි කිරීමේදී විද්‍යුත් ප්‍රතිරෝධය අඩු වෙන්න හේතු වෙනවා. පැහැදිලිද? යට මෙහෙම ලියමු. අර්ධ සන්නයක ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි කිරීමේදී
පරමාණු වල කම්පන විස්තර සංඛ්‍යාත. 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 වැඩිවීමට සාපේක්ෂව කම්පන විස්තර හා සංඛ්‍යාත වැඩිවීමට සාපේක්ෂව වැඩිවීමට සාපේක්ෂව තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර වැඩි වශයෙන් ජනිත වේ. තාපජ ඉලෙක්ට්‍රෝන සහ කුහර වැඩි වශයෙන් ජනිත වේ. මේ හේතුවෙන් අර්ධසන්නයක ද්‍රව්‍යවල උෂ්ණත්වය වැඩි කිරීමේදී 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 විද්‍යුත් ප්‍රතිරෝධය අඩුවීම සිදුවේ. හරි අනිත් අපි දැන් කතා කරන්න ඕන සන්නයක ද්‍රව්‍ය තියෙනවා අර්ධ සන්නයක තියෙනවා කුසන්නයක තියෙනවා. කුසන්නය කියන්නේ විද්‍යුත් සන්නයනේ නොකරන ද්‍රව්‍යනේ. ඒ කියන්නේ ඉතා විශාල ප්‍රතිරෝධයක් තියෙන ද්‍රව්‍යනේ. උදාහරණට ලීතුරු වගේ ඉතා විශාල ප්‍රතිරෝධයක් තියෙනවා. මේ හේතුව කිසිම ධාරාවාහකයක් නැහැ. හැබැයි උෂ්ණත්වය ගොඩාරියක් වැඩි කරද්දී මේ බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝන පොඩි ප්‍රමාණයක් ගැලවෙන්න පුළුවන්. එහෙනම් කුසන්නයක ද්‍රව්‍ය වුණත් ඉතා විශාල උෂ්ණත්වයට රත් කරාම ඉතා පොඩි ධාරාවක් යන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය චුට්ටක් විතර අඩු වෙන්න පුළුවන්. ආසන්නව නොවෙනස්ව තිබුණා වගේ තමයි චුට්ටක් විතර අඩු වෙන්න පුළුවන්. ඒකත් අපි ලියමු අදහස. කුසන්නයක සැලකුව විට ඒවායේ ප්‍රතිරෝධය ඉතා විශාල අගයක් වන බැවින් ඒවා තුළින් ධාරාවක් නොගලයි. විශාල උෂ්ණත්වයකට රත් කර විට බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන කුඩා ප්‍රමාණයක් ගැලවීම හේතුවෙන් ඒවා මද වශයෙන් විද්‍යුත් සන්නයනය කළ හැක. අනිවාර්ය දැන වෙන්න පුළුවන් එකක්. කළ හැක. එනම් කුසන්නයක ද්‍රව්‍යවල උෂ්ණත්වය වැඩි කරත්ම ප්‍රතිරෝධය කුඩා ප්‍රමාණයකින් අඩුවිය හැකි අතර ඒ කුසන්නයක තත්වයේම ආසන්නව පවතී. ඒ කියන්නේ ඉතින් වැඩි ප්‍රතිරෝධයක් තියෙනවා.
පොඩ්ඩක් අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. ආසන්න වශයෙන් ති කුසන්නායකෙම තමයි කියන එක කියන්නේ. මේ මම උෂ්ණත්වය සෙල්සියස් වලින් පෙන්වන්නේ. හරි? උෂ්ණත්වය සෙල්සියස් වලින් පෙන්වුවේ. මේ සෙල්සියස් බිඳුව මේ ප්‍රතිරෝධ ඕම් වලින්. මම මේක පොඩ්ඩක් මෙතනින් කැඩීමට ලක් කරා නම් හේතුව මට කුසන්නායකවල ප්‍රතිරෝධය පෙන්වන්න ඕන. කුසන්නායකවල ප්‍රතිරෝධය ඊට විශාලකයක් නේ. උෂ්ණත්වය වැඩි කරද්දී පොඩ්ඩක් විතර අඩු වෙනවා. ඒක සලකන්නවත් දෙයක් නැහැ. ඊට විශාල ප්‍රතිරෝධයක් තියෙන්නේ. මෙයාගේ ප්‍රතිරෝධය අනන්තයට ආසන්නයි. ඊට විශාලකයක් තියෙන්නේ. අපරිමිතාකයක්. ඊට විශාලයි. හැබැයි උෂ්ණත්වය වැඩි කරද්දී පොඩ්ඩක් අඩු වෙන එක සලකන්න ඕනෙත් නැහැ. පොඩ්ඩක් අඩු වෙන එක තමයි වෙන්න පුළුවන් දේ. හන්නේ. සන්නායක ද්‍රව්‍ය සලකුවොත් මම මෙතන තා විශේෂය අපිට අවශ්‍ය ඍණ 273. ඍණ 273. ඍණ 273 මතකයි නේද? ඍණ 273 කියන්නේ කෙල්වින් නම් බිඳුව. නිරපේක්ෂ ශුන්‍ය. නිරපේක්ෂ ශුන්‍ය කියන්නේ ඇත්තටම උෂ්ණත්වයේ ශුන්‍ය වෙන අවස්ථාව. උෂ්ණත්වය කියලා කියන්නේ පරමාණු වල කම්පණය වීමනේ. ඒක අපිට දැනෙන විදිහේ උෂ්ණත්වය කියන්නේ. කෙල්වින් බිඳුවේදී පරමාණු වල කම්පනයන් ශුන්‍ය වෙනවා. උෂ්ණත්වයක් නැහැ. හැබැයි පරමාණු තියෙනවනේ. කියන තාම ධාරාවාහක වලට බාධාවක්. අර පරමාණු වශයෙන් යන්න එපා. කම්පණය වෙන්නේ නැති එක විතරයි. ඉඳ සන්නායක ද්‍රව්‍ය වල 273 දී ඍණ 273 දී ප්‍රතිරෝධය ශුන්‍ය වෙනවා කියලා කියන්න බෑනේ. ප්‍රතිරෝධය ශුන්‍ය වෙනවා කියලා කියන්න බෑ මේ. මෙන්න මේ වගේ මේ ප්‍රතිරෝධය ශුන්‍ය වෙනවා කියලා කියන්න බෑනේ. ප්‍රතිරෝධයක් තියෙන්න පුළුවන්. මොකද අනිවාර්යෙන් පරමාණු ද්‍රව්‍ය තියෙනවා. පරමාණු ද්‍රව්‍ය තියෙනවා. කම්පණය වීම විතරයි ශුන්‍ය වීම සිදු වුනේ හනේ. කම්පණය වීම විතරයි ශුන්‍ය වීම සිදු වුනේ. හරි. එහෙනම් මේ යන්දේ කුසන්නායක සඳහා මේ කුසන්නායක මේ සන්නායක ද්‍රව්‍ය තව එකක් තියෙනවා. අනිත් එක තමයි අර්ධ සන්නායක ද්‍රව්‍ය. අර්ධ සන්නායක ද්‍රව්‍ය වල මං කිව්වා ප්‍රතිරෝධය උෂ්ණත්වය වැඩි කරද්දී එන්න අඩු වෙනවා කියලා. මේ මම මේ ශුන්‍යයට වඩා අඩු උෂ්ණත්වල පෙන්නුවා. ප්‍රතිරෝධය එන්න අඩු වෙනවා. උෂ්ණත්වය අඩු කරද්දී ප්‍රතිරෝධය එන්න අඩු වෙනවා. මේ අර්ධ සන්නායක. මේක මේ ශුන්‍යයට එන්නේ තියෙන්නේ අඩු වෙලා යම් අගයක් දක්වා එන්නේ ශුන්‍යයට යන්නේ නැහනේ. නැතේද? අර්ධ සන්නායක ප්‍රතිරෝධය අපි ශුන්‍යයට ළඟා කරගන්න පුළුවන් යම් උෂ්ණත්වයක. මෙන්න අර්ධ සන්නායක. ප්‍රතිරෝධය එන්න අඩු වෙනවා. විද්‍යුත් ප්‍රතිරෝධය එන්න අඩු වෙනවා. හේතුව අපි දන්න උෂ්ණත්වය වැඩි කරද්දී තාපජ ඉලෙක්ට්‍රෝන කුහර වැඩි වශයෙන් නිර්මාණය වෙනවා. එහෙනම් එන්න උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. පැහැදිලිවද දැස? මේ අර්ධ සන්නායකල මේ පෙන්නුවේ මෙන් බිඳුවට අඩු වෙද්දිත් ඔය වගේම තමයි යන්නේ. ඒ ටිකත් පෙන්නුවා මේ. දැන් මෙතන මට අදහස වුණුනේ සන්නායක ද්‍රව්‍ය වල කෙල්වින් බිඳුවේදී ප්‍රතිරෝධය ශුන්‍ය වෙන්නේ නැහැ. තියෙන පුළුවන් අගයක්. ශුන්‍ය වෙන්න ඕනේ නැහැ. සන්නායක ද්‍රව්‍ය වල නම් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. අර්ධ සන්නායක වල නම් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. කුසන්නායක වල නම් ආසන්න නොවෙනස්ව පවතිනවා. ප්‍රශ්න ටික අඳගන්න. හරි
දැන් අදහස් වලනේ කෙල්වින් බිඳුවේ පරමාණු කම්පණය වෙන්නේ නැහැ. පරමාණු තියෙනවනේ. එන්න තාමත් ධාරාවාහක වලට බාධාවක් තියෙනවා. ඒකයි ශුන්‍යුනේ නැත්තේ. අහන්නේ සන්නායක වල ප්‍රතිරෝධය කෙල්වින් බිඳුවේදී ශුන්‍ය වෙන්න ඕනේ නැහැ. එම විශේෂ අවස්ථා තියෙන ඒවට අපි කියන සුපරි සන්නායක. ඒවා අපි පස්සේ කතාරමු. නම් සරල ධාතු සන්නායක ද්‍රව්‍ය වල නම් උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. අර්ධ සන්නායක වල නම් උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. මේ රේඛියවම වෙන්න ඕනේ. ඒක මම වක්‍රයෙන්දී. කුසන්නායක වල නම් ප්‍රතිරෝධය නොවෙනස්ව පවතිනවා වගේ. ඉතා විශාලකයක්. ඒකයි මෙතන කැඩීමක් පෙන්වුවේ. මෙතන කැඩීමක් පෙන්වලා තියෙන්නේ. ඉතා විශාලකයක්. ආසන්න නොවෙනස්ව තිබ්බා වගේ තමයි. වෙනව නම් වෙන්නේ පොඩ්ඩක් අඩු වෙන එක. ඉතින් ආසන්න උදාහරණයක් අපි හිතමු කිලෝම් 50ක් වගේ දීවිලා 2-3ක් අඩු වෙන එක සලකන දෙයක් නෑනේ. මම ඉතින් පෙන්නුව අඩු වෙනවා කියලා ආසන්නව එක තාම කුසන්නායකයක්ම තමයි යන්නේ. හරිනේ? හරි. එහෙනම් මේක අපි මේ ප්‍රතිරෝධ වෙනස් වීමට අපිට සමීකරණයක් ගන්න හදන්නේ. ඒකට අපි පාවිච්චි කරන්නේ මේ සන්නායක ද්‍රව්‍ය සඳහා වන ප්‍රස්ථාරය. මේක තමයි පාවිච්චි කරන්නේ. අර්ධ සන්නායක වලට සත්‍ය වෙනවානේ. ඒක මම ඊට පස්සේ පැහැදිලි කරන්නම්. මේකෙදි මේ සම්පූර්ණ රේඛාව බැලුවොත් වක්‍රයක් වගේනේ පේන්නේ. ඒ ලොකු උෂ්ණත්ව පරාසය සැලකුවොත්. හැබැයි පොඩි උෂ්ණත්ව පරාසයක් සැලකුවොත් නිකන් පිනිච්චිත උෂ්ණත්ව පරාසයක් සැලකුම්. මේ 0.100යි අතර කියලා හිතමු. මේ පරාසය තුල විතරක් මේක ආසන්නව සල් රේඛියයි. එහෙනම් රේඛීය වෙනස් වෙනවා කියලා හිතුවට කමක් නැහැ පොඩි උෂ්ණත්ව පරාසයක නම්. සියලුම උෂ්ණත්ව පරාසයලකොත් මේක වක්‍රයක් වගේ තමයි. වක්‍රයක අපි දන්නවා යම් කොටසක් සලකද්දි මෙන් වක්‍රයක යම් කොටසක් සලකද්දී ඒක ආසන්න වශයෙන් සල් රේඛියයි. එහෙනම් ප්‍රතිරෝධය යම් සන්නායක ද්‍රව්‍යයක පොඩි උෂ්ණත්ව පරාසයක වෙනස් වීම රේඛීය පෙන්නුවට කමක් නැහැ. අපි එහෙම ප්‍රස්ථාරය ඇඳලා එතනින් සමීකරණයක් ගන්න හදන්නේ. යන්නේ. එහෙම ලියන්න. සන්නායක ද්‍රව්‍යවල යම් කුඩා උෂ්ණත්ව පරාසයක් තුළ වරහන් තුලියන් 0.100 සෙල්සියස් වැනි පොඩි කොම් තා ගොඩක් පොඩි කියලා හිතයි 0.100 සෙල්සියස් වැනි වරන්වාන් උෂ්ණත්ව පරාසයක් තුළ එහි ප්‍රතිරෝධයේ විචලනය වීම ආසන්නව රේඛීයයි සැලකිය හැක. අර කලින් ප්‍රශ්න මට කියන්නම තුනා. මෙතන මම ප්‍රතිරෝධයනේ දාලා පෙන්නේ. එතන ප්‍රතිරෝධකතාවය දැම්මත් කමක් නැහැ. අපි දන්නවා දැන් සන්නායක බැලක ප්‍රතිරෝධය R සමානයි rho L බෙදීමේ කියලා. L2 හරස්කඩයි නියතව තිබුණා කියලා හිතමු. ප්‍රතිරෝධය වැඩි වෙන්න හේතුව ප්‍රතිරෝධකතාවය වැඩි වෙච්ච එක. ඒකින්ද යම් සන්නායක ද්‍රව්‍යක ප්‍රතිරෝධකතාවයයි ප්‍රතිරෝධය වෙනස් වෙන එකම විදියටනේ නේ. අනුලෝම සමානුපාතික යන්නේ තියෙන්නේ. එහෙනම් මම අර කලින් ප්‍රස්ථාරයේ y අක්ෂයට ප්‍රතිරෝධය දැම්මත් එකයි ප්‍රතිරෝධකතාවය දැම්මත් එකයි දෙක වෙනස් වෙන එකම විදියට තමයි. අනේ කලින් ප්‍රස්ථාරයේ R කියලා ලියපු දන හෝ ප්‍රතිරෝධකතාවය රෝ කියන එක දාන්න. හෝ රෝ R හෝ රෝ කියලා කලින් දාගන්න. මෙතනදි මට ඕන ප්‍රතිරෝධය කලින් ප්‍රස්ථාරයේ R ඕම් හෝ ප්‍රතිරෝධකතාවය ඕම් මීටර. පැහැදිලි? ඒක මට කලින් කියන්නම දුන්නා. හරි. ඒ කියන්නේ ප්‍රතිරෝධය වෙනස් වෙන විදිහටම තමයි ප්‍රතිරෝධකතාවය වෙනස් වෙන්නේ. මොකද මේ දෙන්න අනුලෝම සමානුපාතිකයි. සන්නායක බැලක හරස්කට වර්ගඵලයේ දිගාසන්නව නියතයි කියලා හිතුවත් ප්‍රතිරෝධයයි අනුලෝම සමානුපාතිකයි. එකම විදිහට වෙනස් වෙන්නේ. එහෙනම් උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙන විදිහටම තමයි උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධකතාවය වෙනස් වෙන්නේ. පැහැදිලි? හරි. දැන් එන අපි දන්නවා පොඩි උෂ්ණත්ව පරාසයක් සැලකුවම ආසන්න වශයෙන් ප්‍රතිරෝධය වෙනස් වීම රේඛීය කියලා සලකන්න පුළුවන්. එහෙනම් මම මේ සන්නායක ද්‍රව්‍යයක් සඳහන් දින්නේ උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වැඩි වීම මේ විදිහට නිරූපණය කරන්න. මේ තියෙන්නේ සෙල්සියස් වලින්. සෙල්සියස් බිඳුවේදී මෙයාගේ ප්‍රතිරෝධය මම R0 කියලා දානවා. සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධය. මම තව සාධාරණ උෂ්ණත්වයක් සලකනවා θ. සාධාරණ උෂ්ණත්වයක් සලකනවා θ. එම උෂ්ණත්වයේදී මෙයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය
එම උෂ්ණත්වයේදී මෙයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය මම සටහන් කරනවා R θ කියලා. එම උෂ්ණත්වයේ මෙයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය. මට මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අන්තක්කණ්ඩය හොයන්න පුළුවන්. මේ අනුක්‍රමණය m කියලා දාන්න. අනුක්‍රමණය සමාන වෙන්නේ y වෙනස බෙදීම x වෙනස. මේක y වෙනස වෙන්නේ r θ ඍණ r නෝඩ්. r θ ඍණ r නෝඩ්. මේ ලක්ෂ දෙක සැලකුවේ. y වෙනස වෙන්නේ θ ඍණ බිඳුව. θ ඍණ බිඳුව. අන්තක්කණ්ඩය හොයන්න පුළුවන්. අන්තක්කණ්ඩය. මම අන්තක්කණ්ඩයට c කියන සංකේතය දානවා. මේකේ අන්තක්කණ්ඩය නම් වෙන්නේ r නෝඩ් නේ. y අක්ෂය කපන ස්ථානයකින් අන්තක්කණ්ඩය වෙන්නේ r නෝඩ්. එහෙනම් මට පුළුවන් උෂ්ණත්වයත් එක්ක ද්‍රව්‍යක ප්‍රතිරෝධය වෙනස් වීමේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අන්තය හොයාගන්න. අපි තුමු විද්‍යාගාරයේදී කණ්ඩායම් 5කට වෙන් කරලා ඒ කණ්ඩායම් 5ට යකඩ කැබලි 5ක් දෙන්න. ඒ යකඩ කැබලි 5 දීලා කියනවා උෂ්ණත්වය වෙනස් කර උෂ්ණත්වයත් එක්ක යාගේ විද්‍යුත් ප්‍රතිරෝධය වෙනස් වෙන විදිය ප්‍රස්ථාරගත කරන්න කියලා. උෂ්ණත්වය මනින්න යම් උපගාපිකම උෂ්ණතමානයක් දෙනවා. ප්‍රතිරෝධය මනින්න මොකක් හරි ඕම් මීටරයක් දුන්නා කියලා. එහෙනම් කරන් තියෙන උෂ්ණත්වය වැඩි කර එයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය මැනගන්න. එයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය මැනගන්න. ඒ විද්‍යුත් ප්‍රතිරෝධය මැනගෙන ප්‍රස්ථාරයක් අඳින්නේ කියන්න පුළුවන් නේ. අනේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අන්තක්කණ්ඩය හොයන්නේ කියනවා. උත්තර පොඩි වෙනසක් වෙනවා. අපි මේක ලියමු. එහෙම ලිය. යටින් මෙහෙම ලිය. පහත පෙන්ව ඇත්තේ සන්නායක ද්‍රව්‍යක යම් උෂ්ණත්ව පරාසයක් තුල ඒ විද්‍යුත් ප්‍රතිරෝධය විචලනය වන ආකාරයයි. මේ ටික මෙහෙම ලියාගන්න. ප්‍රස්ථාරය ඇඳලා අනුක්‍රමණය අන්තක්කණ්ඩෙත් ලියාගන්න. එතකොට දැන් තේරෙනවා ඔකට විභාගෙදී ප්‍රතිරෝධය රේඛීය වෙනස් වෙනවා කියලා ප්‍රස්ථාරය තිබ්බත් කමක් නැහැ. වක්‍රයක් ලෙස වෙනස් වෙනවා කියලා තිබ්බත් කමක් නැහැ. වඩා හොඳ වක්‍රය ලෙස වෙනස් වෙන එක. රේඛීය ලෙස වෙනස් වෙනවා කියලා හිතුවත් කමක් නැහැ පොඩි පරාසයක් තුල නම්. නැත්නම් අපිට හිතන්නේ වක්‍ර වෙනස් වුණා කියන එක. හරිනේ? හරි. ප්‍රස්ථාරය ඇඳගන්න. ඔය ටික ලියාගන්න. හරි. එතකොට එකිනෙකට වෙනස් කණ්ඩායම් පහකට එකම ද්‍රව්‍යදී උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙන විදිය ප්‍රස්ථාරගත කරන්නේ කියලා. ඒකේ අනුක්‍රමණය අන්තක්කණ්ඩය හොයනකොත් වෙනස්සකින් තමයි ලැබෙන්නේ. හැබැයි කට්ටියන්ට කිව්වොත් මේ අනුක්‍රමණයගේයි අන්තක්කණ්ඩය අංකයයි බෙදලා බලන්න කියලා. අන්තක්කණ්ඩයගේ බෙදලා බලන්නේ කොත් කාටත් ලැබෙන්නේ එකම අගයක්. එකම ද්‍රව්‍ය නම් දුන්නේ එකම අගයක් ලැබෙන්නේ. අපි තුමු කණ්ඩායම් පහටම යකඩ කැබලි දුන්නේ. ඒ කට්ටියන්ට උෂ්ණත්වයත් එක්ක එම සන්නය කැබැල්ලේ ප්‍රතිරෝධය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරගත කරන්න කියන්නේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අන්තක්කණ්ඩය හොයන එක නෙවෙයි වෙනස්. හැබැයි අනුක්‍රමණය අන්තක්කණ්ඩේ බෙදලා ලැබෙන අගේ බලන්නේ කොහොම කාටත් ලැබිලා තියෙන ආසන්න අගයක්. ඒ කියන්නේ මේ ද්‍රව්‍යයක් සඳහා අනුක්‍රමණයයි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අන්තක්කණ්ඩේ බෙදුවයි පස්සේ ලැබෙන අගය නියතයක්. අන්න ඒකට අපි කියනවා ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය කියලා. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය නැත්නම් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය කියලා කියනවා. අන්න ඒක පිළිබඳව අපි කතා කරමු. යට මෙහෙම ලියන්න. එකම සන්නයක ද්‍රව්‍යයක් සඳහා
එකම සන්නායක ද්‍රව්‍යයක් සඳහා මෙම සෙල්සියස් උෂ්ණත්වය සමග විද්‍යුත් ප්‍රතිරෝධය සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක අනිවාර්යයෙන්ම සෙල්සියස් උෂ්ණත්වයත් සමග විද්‍යුත් ප්‍රතිරෝධය සෙල්සියස් උෂ්ණත්වයත් සමග විද්‍යුත් ප්‍රතිරෝධය විචලනය ප්‍රස්ථාරගත කර විචලනය ප්‍රස්ථාරගත කර විචලනය ප්‍රස්ථාරගත කර උෂ්ණත්වය සමග විද්‍යුත් ප්‍රතිරෝධය ප්‍රස්ථාරගත කර එහි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අතර එහි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අතර එහි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අතර අනුපාතය සැලකූ විට එහි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අතර අනුපාතය සැලකූ විට එහි අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අතර අනුපාතය සැලකූ විට එම සලකන ද්‍රව්‍ය සඳහා එම අගේ නියතයක් බව පෙනී යයි. එම අගේ නියතයක් බව පෙනී යයි. උෂ්ණත්වය මත වෙනස් වෙන්නේ නැහැ. මේක උෂ්ණත්වය වෙනස් කරන්නේ මේක ප්‍රසාරය කොහොමද යන්නේ? මේකේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය බෙදුවම ලැබෙන අගේ සලකන ද්‍රව්‍ය සඳහා නියතයක් වෙනවා. සලකන ද්‍රව්‍ය සඳහා නියතයක්. ඒක කිසිම රාශියක් මත වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ ද්‍රව්‍ය වෙනස් වුණොත් විතරයි. උෂ්ණත්වය වෙනස් කරගන්නේ ප්‍රසාරය කොහොමද අඳින්නේ? එහෙනම් මෙයාගේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ලැබෙන්නේ සලකන ද්‍රව්‍ය සඳහා නියතයක්. ද්‍රව්‍ය වෙනස් වුණොත් විතරයි නියත වෙන්නේ. මෙන්න මේකට අපි කියනවා ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණ කියලා. අනියට මෙය එම සලකන ද්‍රව්‍යයේ උෂ්ණත්ව සංගුණකය ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය වර්ණහත ලියන්න ඇල්ෆා තමයි දාන සංගීත රේඛීය ප්‍රශාන්තවට තල්ප දාන ඔපටලවා ගන්න බෑනේ මේකත් ඇල්ෆා දාන්නේ හන්නේ ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය වර්ණහතල ඇල්ෆා ලෙස හඳුන්වනු ලැබේ අන්න වචනේ ලියමු අපි යටින් වෙනම ලියමු ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය ඇල්ෆා සමානයි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයෙන් බෙදුම ලැබෙනවා කියන්නේ මේකේ අනුක්‍රමණය r θ ඍණ r නෝට් බෙදීම θ ඍණ බිඳුව එදන්න ඕන අන්තක්ඛණ්ඩයෙන් බෙදීම r නෝට් කියන මෙතනට වෙන්නේ බෙදීම r ඔන්න ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය මෙතන θ ඍණ බිඳුව කියන්නේ බිඳුවට වඩා වැඩි වෙච්ච ප්‍රමාණයනේ උෂ්ණත්ව වෙනස එහෙනම් මට මෙහෙම ලියන්න පුළුවන් ඇල්ෆා සමානයි r θ ඍණ r නෝට් බෙදීම θ මෙතන උෂ්ණත්ව වෙනස θ වාරයක් r නෝට් මෙතන හරස් ගුණ කරන්න පුළුවන් මට ඇල්ෆා θ r නෝට් සමාන වෙනවා r θ ඍණ r නෝට් r θ ඍණ r නෝට් මෙතන r නෝට් පදේ මෙතන මට r θ නේ යුක්ත කරන්න ඕන ඍණ r නෝට් උත් මෙහෙට ගෙමු r නෝට් එකක් එළියට ගන්න පුළුවන් r නෝට් එකක් එළියට ගත්තම එක දන ඇල්ෆා θ සමානයි r θ එහෙනම් මෙතන මට සමීකරණයක් ලැබෙනවා මෙන් මම ඒක මෙතන ලියන්න r θ සමානයි r නෝට් වාරයක් එක දන ඇල්ෆා θ ඔන්න උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධ වෙනස් වීම හොයන්න පුළුවන් සමීකරණයක්. හරස්කඩ වර්ගඵලයේ දිගමතන දාපතින සමීකරණයක් ඉගෙන ගත්තා. R සමානයි rho L බෙදීමේ මේ තියෙන උෂ්ණත්වයත් එක්ක සන්නයක ද්‍රවයක ප්‍රතිරෝධ වෙනස් වීමට අනුරූප සමීකරණය. මෙතන θ කියන්නේ බිඳුවට වඩා උෂ්ණත්ව වෙනස් වෙච්ච ප්‍රමාණය. එහෙම නැත්නම් සෙල්සියස් උෂ්ණත්වය කියලා කියන්න පුළුවන්. මේ θ කියන්නේ සෙල්සියස් උෂ්ණත්වය. R0 කියන්නේ
අනිවාර්යයෙන්ම සෙල්සියස් බිඳුවේදී විද්‍යුත් ප්‍රතිරෝධය. ඒක හරියටම ඔළුවේ තියෙන්න ඕන. අර අපි රේඛීය ප්‍රසාරණයේදී නම් L2 සමාන L1 වාරයක් එක දැන් ඇල්ෆා තීටනේ. ඒකේ L1 කියලා කියන්නේ ආරම්භක අවස්ථාවේදී කියන්නේ මේක ඒක නෙමෙයි. මේකේ R0 කියන්නේ ආරම්භක ප්‍රතිරෝධය, R තීට කියන්නේ පසු ප්‍රතිරෝධය නෙමෙයි. R0 කියන්නේ අනිවාර්යෙන් සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය. R තීට කියන්නේ තීට සෙල්සියස් උෂ්ණත්වයේ විද්‍යුත් ප්‍රතිරෝධය. ඔතන හදලා ගන්න ඊට පස්සේ අපි ලියමු එතන දාලා. ප්‍රාදේශික කරද්දී පටලවා ගන්න බෑ. උත මෙතන R0 කියන්නේ පළවෙනි අවස්ථාවේ ප්‍රතිරෝධය කියන කතාව නෙමෙයි. R0 කියන්නේ සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය. ප්‍රාදේශික කළ බලමු ගානක. සමීකරණ ලියාගන්න. මේ ටික ව්‍යුත්පන්න කරගන්න. ව්‍යුත්පන්න කිරීම අවශ්‍ය නැහැ මේකේ. ව්‍යුත්පන්න කිරීම පෙන්වුවේ අදහසක් ගන්න. මේ සමීකරණ දැන් මතකෙන් ආදේශ කරන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලයේ දිග සමග ප්‍රතිරෝධය වෙනස් වීම දන්නවා. R සමානයි rho L බෙදීමේ විශ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වීම දැන් දන්නවා. R θ සමානයි R0 වාරයක්. ඒක දන්න ඇල්ෆා තීටා. R0 කියන්නේ සෙල්සියස් බිඳුවේදී විද්‍යුත් ප්‍රතිරෝධය. θ කියන්නේ සෙල්සියස් උෂ්ණත්වය. ඇල්ෆා කියන්නේ ද්‍රව්‍යයේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය. R θ කියන්නේ θ උෂ්ණත්වයේදී විද්‍යුත් ප්‍රතිරෝධය. ලේසි. සමීකරණ මතක තියාගෙන හරියට ආදේශ කරන්න පුළුවන් නම් ලේසියෙන්ම ගණන් හදන්න පුළුවන්. හරි මේකට ඊතල දාලා ලියමු අපිනේ සමීකරණ දිහානේ එක සැරේට බලන්න ව්‍යුත්පන්න කිරීම මොම මොකොත් බලන්නේ නැහනේ එහෙනම් මේකට ඊතල දාලා ලියමු මොනවද කියලා එතකොට සමීකරණ බලපු ගමන් සමීකරණ තියෙන පද ටික ඔලුවට යනවනේ ඊතල දාලා ලියමු R0 කියන්නේ මොකද සෙල්සියස් බිඳුවේ විද්‍යුත් ප්‍රතිරෝධය R0 කියන්නේ සෙල්සියස් බිඳුවේදී විද්‍යුත් ප්‍රතිරෝධය सेल्सियस बिंदुवेदी विद्युत प्रतिरोधය अल्फा කියන්නේ සලකන සන්නයක ද්‍රව්‍යයේ ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය සලකන සන්නයක ද්‍රව්‍යයේ ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය ඊට කියන්නේ සෙල්සියස් උෂ්ණත්වය ඊට කියන්නේ සෙල්සියස් උෂ්ණත්වය R θ කියන්නේ उष्णत्वයේ विद्युत प्रतिरोध सेल्सियस T2 उष्णत्वයේදී विद्युत प्रतिरोध හරි අපි අතන ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණය පොඩක් අර්ථ දක්වගෙන ගණන් ටික හදමු නොමාටුකා ලියන්න ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය ඇල්ෆා වරණ තුල ඇල්ෆා කියලා දාන්න ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය වරණ තුල ඇල්ෆා කියලා දාන්න මම මෙතන මේ ප්‍රසරණ අනුක්‍රමණය M කියලා ලියන්න M සමානයි R θ ඍණ R0 y වෙනස බෙදීම x වෙනස θ ඍණ බිඳුව අන්තක්ඛණ්ඩය කියන්නේ y කපන ස්ථානයගේ ඒ කියන්නේ R0 ප්‍රස්ථාරයේ y අක්ෂ ඡේදන කරන ස්ථානය ගන්නවා y ගගේ හරි ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය කියන්නේ m බෙදීම c අනුපාතයනේ එහෙනම් එයාගේ අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩය අතර අනුපාතය අනුක්‍රමණය කියන්නේ R θ ඍණ R0 බෙදීම θ ඍණ බිඳුව මේක බෙදීම R0 බෙදීම R0 කියන්නේ මෙන්න එකයට θ ඍණ බිඳුව බෙදීම R0 මම මෙතන ලියලා පෙන්නන්නේ මෙන්න මේකනේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය කියන්නේ හරි මම පොඩ්ඩක් මේක වෙන් කළ පෙන්නන අදහස පෙන්වන්න ඕනේ ඉතින් අනුක්‍රමණය කියන්නේ R θ ඍණ R0 බෙදීම θ ඍණ බිඳුව බෙදීම අන්තක්ඛණ්ඩය කියන්නේ R0 ඒක මම මේ විදිහට ලියලා පෙන්නුවා මොන ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය මේක අපිට අර්ථ දැක්වීම මේ බලන්න
මේ තියෙන්නේ R θ නව ප්‍රතිරෝධයනේ නව උෂ්ණත්වයේ ප්‍රතිරෝධය. R not කියන්නේ සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය. සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධයෙන්ම බෙදලා තියෙන්නේ. එකයට θ ඍණ බිඳුවේ කියන උෂ්ණත්ව වැඩිවීම. θ එකක් කරමු. θ එකක් කරොත් මෙතන එක බෙදීම එක ඍණ බිඳුව කියන්නේ එකයි එකක් වෙනවා. එක පදේ අයින් වෙලා යනවා. θ එකක් කරොත් R not කියන්නේ සෙල්සියස් බිඳුවේදී විද්‍යුත් ප්‍රතිරෝධය. මේ R θ කියන්නේ නා සෙල්සියස් එකේදී විද්‍යුත් ප්‍රතිරෝධය වෙනවා. මේ ප්‍රතිරෝධයේ වැඩි වෙච්ච ප්‍රමාණය මුල් ප්‍රතිරෝධයෙන් බෙදලා. ඒ කියන්නේ භාගික වෙනස් වීමනේ. නවාගෙන් පෙරාගය අඩු කරලා පෙරාගයෙන්ම බෙදුවොත් ලැබෙන්නේ භාගික වෙනස් වීම. මේ තියෙන ප්‍රතිරෝධයේ භාගික වෙනස් වීම. එහෙනම් මට ඇල්ෆට අර දැක්වීමක් හදන්න පුළුවන් මේ විදිහට. යම් සන්නයක ද්‍රව්‍යයක උෂ්ණත්වය එකකින් වැඩි කළ විට එහි සෙල්සියස් බිඳුවේ ඇති ප්‍රතිරෝධයක සිදුවන ප්‍රතිරෝධයේ භාගික වැඩි වීම. හරි? සෙල්සියස් බිඳුවේ ආරම්භය තියෙනවා කියන කියන්න වෙනවා. නැත්නම් R not ගේ වෙනස් වෙනෝනේ. මේ R not කියන්නේ ඕනමගේ නෙවෙයිනේ. සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධයනේ. එහෙනම් සෙල්සියස් බිඳුවේ තියෙන සන්නය කැබැල්ලක ඕන එහෙම කියන්නත් පුළුවන්. සෙල්සියස් බිඳුවේ තියෙන සන්නය කැබැල්ලක උෂ්ණත්වය එකකින් වැඩි කරාම ප්‍රතිරෝධයේ සිදුවෙච්ච භාගික වෙනස් වීම. පැහැදිලි අදහස? වැඩි වීම කියන්න බෑ මොකද සමහර ද්‍රව්‍යවල ප්‍රතිරෝධය අඩු වෙනවනේ. භාගික වෙනස් වීම. නාපකරක් යන සෙල්සියස් බිඳුවේ තියෙන විද්‍යුත් සන්නයක ද්‍රව්‍යයක උෂ්ණත්වය අංශක එකකින් සෙල්සියස් හෝ කෙල්වින් එකකින් උෂ්ණත්ව වැඩි වීම එකකින් කිව්වත් එකයි කෙල්වින් එකකින් කිව්වත් එකයි සෙල්සියස් එකකින් කිව්වත් එකයි අපි දන්නවා මේ දෙන්නගේ උෂ්ණත්ව වෙනස් වීම සමානයි කියලා. සෙල්සියස් බිඳුවේ තියෙන සන්නයක කැබැල්ලක උෂ්ණත්වය සෙල්සියස් හෝ කෙල්වින් එකකින් වැඩි කරාම ප්‍රතිරෝධයේ සිදුවන භාගික වෙනස් වීම ද්‍රව්‍යයේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකයට සමානයි. පෙරලිකම අයත් ලියාගමු. ලිකම අයත් ලියන්න කලින් මේක පෙන්වුණා වැඩි හොඳයිනේ. එතන ඇල්ෆා සමන m බෙදීම c ඉහත ප්‍රස්ථාරය ඇසුරෙන් කියලා යනවා. ප්‍රස්ථාරය ඇසුරෙන් මෙඩිකලිය ඇල්ෆා සමන m බෙදීම c ඇල්ෆා සමනයි මේ දිලුවා r θ ඍණ r not බෙදීම r not වාරයක් එකයට θ ඍණ බිඳුව වෙන් කළා ලිව්වා. හරි උෂ්ණත්ව වෙනසට ඒක ප්‍රතිරෝධ වෙනසට අපිට ඒකකයේ ආදේශ කරන්න පුළුවන් ඒක බලමු ඇල්ෆා හි ඒකත් බලමු ප්‍රතිරෝධ වෙනසෙන් ලැබෙන්නේ ප්‍රතිරෝධය එකමයි ඕම් බෙදන්න ඕනේ සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය ඕම් ගියා එක බෙදීම උෂ්ණත්ව වෙනස එක්ක සෙල්සියස් වලින් ආදේශ කරන්න පුළුවන් එහෙම නැත්නම් කෙල්වින් වලින් ආදේශ කරන්න පුළුවන් සෙල්සියස් හෝ කෙල්වින් ඕම් කැපිලා යනවා එහෙන් කියන්නේ ඒකකයේ ලැබෙන්නේ සෙල්සියස් අංශකයට එක්කෝ කෙල්විනයට දෙකෙන් එක එක්ක සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට ඒකත් ලියලා පෙන්නන්න ඒකත් ලියලා පෙන්නන්න දැන් අපවර දැක්කීම කියන අහගන්න සෙල්සියස් බිඳුවේ තියෙන ප්‍රතිරෝධයක මොකද මෙතන R not කියන්නේ බිඳුව බිඳුවේදී ප්‍රතිරෝධය එහෙනම් සෙල්සියස් බිඳුවේ තියෙන සන්නය කැබැල්ලක උෂ්ණත්වය අංශක එකකින් වැඩි කරාම සෙල්සියස් හෝ කෙල්වින් එකකින් වැඩි කරාම ප්‍රතිරෝධයේ සිදුවන භාගික වෙනස් වීම එම ද්‍රව්‍යයේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණයකට සමානයි. පැහැදිලි? එහෙම. ඊට මෙහෙම ලියන්න. සෙල්සියස් බිඳුවේ පවතින සන්නය කැබැල්ලක සෙල්සියස් බිඳුවේ පවතින සන්නය කැබැල්ලක සෙල්සියස් බිඳුවේ පවතින සන්නය කැබැල්ලක උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් වැඩි කළ විට සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් වැඩි කළ විට සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් වැඩි කළ විට එහි විද්‍යුත් ප්‍රතිරෝධයේ සිදුවන භාගික වෙනස් වීම
එහි විද්‍යුත් ප්‍රතිරෝධයේ සිදුවන භාගික වෙනස් වීම එහි ප්‍රතිරෝධයේ සිදුවන භාගික වෙනස් වීම එම ද්‍රව්‍යයේ प्रतिरोध उष्णत्व संगुणकය प्रतिरोध उष्णत्व संगुणकය එම ද්‍රව්‍යයේ प्रतिरोध उष्णत्व संगुणकය ලෙස අර්ථ දක්වා ඇත. प्रतिरोध उष्णत्व संगुणकය ලෙස අර්ථ දක්වා ඇත. හරි පැහැදිලිද දස? එතකොට ඔය ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකයේ වෙනස් වෙන්නේ ද්‍රව්‍ය වෙනස් වුණොත් විතරයි යන්නේ. උෂ්ණත්වය හෝ ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැහැ. ද්‍රව්‍ය මත විතරයි මේ රාශිය රඳා පවතින්නේ. උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධ වෙනස් වීම අදහස ඇසුරෙන්නේ මේක අගේ හොයාගත්තේ. උෂ්ණත්වය මත රඳා පැවැත්මක් නැහැ. ද්‍රව්‍ය මත විතරයි වෙනස් වෙන්නේ යන්නේ. ඒක තලකුණ දලියා. යටින් තලකුණ දලියා. ද්‍රව්‍යක ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය. ද්‍රව්‍යක ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය එම ද්‍රව්‍ය සඳහා නියතයක් වේ. එම ද්‍රව්‍ය සඳහා නියතයක් වේ. එම ද්‍රව්‍ය සඳහා නියතයක් වේ. එනම් ඒකටම ලියන්න. එනම් प्रतिरोधයේ උෂ්ණත්ව සංගුණකය प्रतिरोधයේ උෂ්ණත්ව සංගුණකය ද්‍රව්‍ය මත පමණක් රඳා පවතී. ද්‍රව්‍ය මත පමණක් රඳා පවතී. හරි? මෙන් අර්ධසන්නායක ද්‍රව්‍ය සඳහා නම් උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධ වෙනස් වීම යනදොත් මේ හැඩේ ඉන්නේ. අඩුවීමක් වෙන්නේ. මෙන් මේ බිඳුවේදී ප්‍රතිරෝධය මේ R0. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය හෙව්වොත් මෙන් අනුක්‍රමණය අනිවාර්යෙන් ඍණාගයක් ලැබෙන්නේ. අන්තක්කණ්ඩය නම් ධනාගයක්. අන්තක්කණ්ඩය කොහොමද ධනාගයක්? ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකය කියලා කිව්වේ අනුක්‍රමණයේ බෙදීම අන්තක්කණ්ඩය. අනුක්‍රමණයේ ඍණයි අන්තක්කණ්ඩයේ ධනයි. ඍණාගයක් ධනාගයෙන් බෙදුවම ලැබෙන්නේ ඍණාගයක්. ඒ කියන්නේ අර්ධසන්නායක සඳහා නම් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ඍණාගයක් ලැබෙන්නේ. ලෝහ සන්නායක සඳහා ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ධනයි. අර්ධසන්නායක ද්‍රව්‍ය සඳහා නම් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ඍණයි. ඒ කියන්නේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ඍණ වෙන්න පුළුවන් හරි. පැහැදිලිද දවස? එතකොට සන්නායක කුසන්නායක සඳහා නම් අනුක්‍රමණයේ ශුන්‍යයට ආසන්නයිනේ. මෙන් කුසන්නායක සඳහා නම් මෙන් මේකත් මෙතන පෙන්නන්න. කුසන්නායක සඳහා ලොකු වෙනසක් උනේ නැහනේ. උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධයේ ලොකු වෙනසක් උනේ නැහනේ. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණයේ ශුන්‍යයට ආසන්නයි මේ. මෙයාගේ අනුක්‍රමණය ශුන්‍යයට ආසන්නයි. එහෙනම් කුසන්නායක ද්‍රව්‍යයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයේ ශුන්‍යයට ආසන්න වශයෙන් සමානයි. ප්‍රතිරෝධය ලොකුට වෙනස් වෙන්න දෙයක් නැහැ. කොහොමද වැඩියාගයක් තියෙන්නේ. ලොකුට වෙනස් වෙන්න දෙයක් නැහැ. මේ අර්ධ සන්නායක වල නම් ඍණාගයක්, සන්නායක ද්‍රව්‍ය වල නම් ධනාගයක්, කුසන්නායක වල නම් ශුන්‍යයට ආසන්නයි. පැහැදිලි? මෙහෙම ලියන්න. පහත පෙන්ව ඇත්තේ අර්ධ සන්නායක හා කුසන්නායක වල අර්ධ සන්නායක හා කුසන්නායක වල සෙල්සියස් උෂ්ණත්වය සමග එහි විද්‍යුත් ප්‍රතිරෝධයේ විචලන වෙන ආකාරයයි. හරි.
රූපසරණ ඇඳලා පෙන්නන පස්සර ඇඳලා පෙන්නන විදිහට කුසල් නායක වල ලොකු වෙනසක් වෙන්නේ නැතිඳ අනුක්‍රමණයේ ශුන්‍යයට ආසන්න නැහැ. නිකන් තනි තිරස් රේඛාවක් වගේනේ. අනුක්‍රමණයේ ශුන්‍යයට ආසන්න නම් අපි දන්නවා ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධ උෂ්ණත්වයේ සංගුණකය කියන්නේ අනුක්‍රමණයේ විදිහම අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණයේ ශුන්‍යයට ආසන්න නම් එයාගේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකයේ ශුන්‍යයට ආසන්න නැහැ. අර්ධ සන්නායක ද්‍රව්‍යයක නම් අපි දන්නවා උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ ඍණානුක්‍රමණයක් තියෙන්නේ. ධන අන්තක්ඛණ්ඩය. එතකොට මෙයාගේ ප්‍රතිරෝධ විශ්නත් සංගුණික ලැබෙන්නේ එම්බෙතිම 100කනේ. අනුක්‍රමණය වෙදීම අන්තක්ඛණ්ඩේනේ. අනුක්‍රමණය ඍණාගයක් අන්තක්ඛණ්ඩේ ධනාගයක්. ඍණාගයක් ධනාගයකින් බෙදවම ලැබෙන්නේ ඍණාගයක්. ඒ කියන්නේ අර්ධ සන්නායක ප්‍රතිරෝධ විශ්නත් සංගුණික ඍණාගයක් ලැබෙන්නේ. වෙන අදහස සන්නායක ද්‍රව්‍ය සඳහා ප්‍රතිරෝධ විශ්නත් සංගුණික ධනයි. අර්ධ සන්නායක සඳහා ඍණයි. කුසන්නායක සඳහා ආසන්න වශයෙන් ශුන්‍යයට ආසන්නයි. පොඩි අදහසක් පුළුයි තියෙනවා. හරිනේ. හරි හරි යටින් තලුණු දැල්ලිය යටින් තලුණු දැල්ලිය ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයගේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයගේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයගේ ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයගේ සන්නායක සඳහා ධනාගයක් වන අතර සන්නායක සඳහා ධනාගයක් වන අතර අර්ධ සන්නායක සඳහා එය ඍණාගයක් වේ. අර්ධ සන්නායක සඳහා එය ඍණාගයක් වේ. කුසන්නායකවල ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය කුසන්නායකවල ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකයගේ කුසන්නායකවල ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකයගේ ආසන්න වශයෙන් ශුන්‍යයට සමාන වේ. ආසන්න වශයෙන් ශුන්‍යයට සමාන වේ. හරි අපි උදාහරණ ගණනක් අදම අදහස් මේක ආදේශ කරගන්නත් පුළුවන් වෙන්නේ පොඩි උදාහරණ ගණනක්. එමලිය සන්නායක කැබැල්ලක සෙල්සියස් 10 දී විද්‍යුත් ප්‍රතිරෝධය සෙල්සියස් 10 දී විද්‍යුත් ප්‍රතිරෝධය ඕම් එකක් වන සෙල්සියස් 10 දී විද්‍යුත් ප්‍රතිරෝධය ඕම් එකක් වන අතර සෙල්සියස් 20 දී එහි විද්‍යුත් ප්‍රතිරෝධය සෙල්සියස් 20 දී එහි විද්‍යුත් ප්‍රතිරෝධය 1.2 ඕම් වේ. 1.2 ඕම් වේ. 1.2 ඕම් වේ. එම ද්‍රව්‍යයේ
सेल्सियस बिंदुवेदी विद्युत प्रतिरोधය हाँ सेल्सियस बिंदुवेदी विद्युत प्रतिरोधය हाँ प्रतिरोधी उष्णता संगुणකයාගේ සොයන්න प्रतिरोधी उष्णते संगुणකයාගේ සොයන්න හරි අද බලන්න මේක දැක්කම තේරෙනවා මේක සන්නයක ද්‍රව්‍යයක් කියලා මොකද උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතිරෝධය වැඩි වෙලා සන්නයක ද්‍රව්‍යයක් වෙන්න ඕන එහෙනම් මේකේ සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධයයි මේ ද්‍රව්‍යයට අනුරූප ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණකය යහන්නේ බලන්න උත්සාහ කරන් බලන්න හරි මේක එතකොට සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය අපි දන්නේ සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධයට තමයි අපි R not කියලා සංකේතවත් කරන්නේ මේ R not කියත් අහනවා අපෙන් ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකෙත් අපෙන් අහනවා අපි දන්නවා උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධ වෙනස් වන සමීකරණය R θ සමානයි R not වාරයක් එක දන ඇල්ෆා θ R not කියන්නේ සෙල්සියස් බිඳුවේ ප්‍රතිරෝධය නැතුව අඩු උෂ්ණත්වයේ ප්‍රතිරෝධය නෙමෙයි ඉතින් මම මේක අවස්ථා දෙකට ආදේශ කරන්න මෙන් සෙල්සියස් 10 දී ආදේශ කරන්න සෙල්සියස් 10 දී ප්‍රතිරෝධය ඕම් එකයි මම ඒකක නොදයින්න ඕම් එකයි R not ගාගේ දන්නේ එක දන ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකයේ ඇල්ෆා එක දන්න එක හොයන්න ඕන උෂ්ණත්වය සෙල්සියස් 10යි 10 ආදේශ කරා මේක පළවෙනි සමීකරණය මම සෙල්සියස් 20ටත් ආදේශ කරන්න सेल्सियस 20 දී ප්‍රතිරෝධය න 1.2යි. සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධ දන්න එක R not මයි. වෙනස් වෙන්නේ නැහැ නේ බිඳුවේදී ප්‍රතිරෝධනේ. කලින් R not නම් දැනුත් R not ම තමයි යන්නේ. එක දන සලකන ද්‍රව්‍ය සඳහා ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ නියතය. කලින් ඇල්ෆාම තමයි. වරක උෂ්ණත්වය 20යි. මේක දෙවෙනි සමීකරණය. මේක තමයි දෙවෙනි සමීකරණය. මේක මට ඇල්ෆා R not හොයන්න ඕන. අපි මේක ලේසියෙන් වැඩේ අඩු කරන්නත් පුළුවන් අඩු කරාමත් හැබැයි මෙතන R not තා මෙතනත් පදයක් හදනවනේ බෙදලා දාමු. ඒක ලේසියිනේ. මම දෙක සමීකරණය එක සමීකරණයෙන් බෙදන්න. එතකොට R not කැපිලා යනවා. අපිට ඇල්ෆා ගේ හොයාගන්න පුළුවන් වෙයි. දෙක සමීකරණේ තියෙන 1.2 එකෙන් බෙදනවා. R not ගෙන් බෙදුවම කැපිලා යනවා. එක දන 20යි ඇල්ෆා. ඇල්ෆා වාරයක් 20 කියන්නේ 20 ඇල්ෆාමනේ. බෙදනවා එක දන 10යි ඇල්ෆා වලින්. මෙතනින් මට ඇල්ෆා හොයාගන්න පුළුවන් වෙයි. පැහැදිලි මේකේ මට අල්ෆා ගන්න පුළුවන් මේ හරස් වුණ ඉතින් අම්මලා මේක මෙහාට ගුණ කරාම 1.2 ගුණ වෙනවා 1.2 ධන 1.2 10න් ගුණාම 12යි 12යි අල්ෆා සමානයි මේ පැත්ත එකෙන් ගුණ කරාම වෙනසක් වෙන්නේ නැහනේ එක ධන 20යි අල්ෆා වෙනසක් උනේ නැහැ එක ධන 20යි අල්ෆා එහෙනම් මේකෙන් මම අල්ෆා ගන්නම් 1.2 එකක් අඩු වෙනවා 0.2යි 20යි ඇල්ෆාගෙන් 12යි ඇල්ෆා අඩු වෙනවා 8යි ඇල්ෆා. එහෙනම් මෙතන මට ඇල්ෆා ගියා ලැබෙනවා 0.2 බෙදීම 8යි. 0.2 බෙදීම 8යි. ඒ කියන්නේ 0.1 බෙදීම 4නේ. කියන්නේ 0.2.5යි නේ. 0.2.5. ඒකක ඉතින් සෙල්සියස් අංශයකට එහෙම නැත්නම් කෙල්වින් එකට.
දෙකෙන් ඕන එකක් දාන්න. ඔන්න උෂ්ණත්වයේ ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණය ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණය පටලවුණානේ. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයගේ හෙව්වා 0.02යි 5. ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ ලොකු වගයක් නෙමෙයි යන්නේ. අර රේඛීය ප්‍රසන්නතාවයේ වර්ගඵල ප්‍රසන්නතාවයේ තමයි ටික පොඩි වගයන් තියෙන්නේ. කතා කරන්නේ. 0.02යි 5යි. මේක නම් මම නිකන් දීපු දත්ත. 10 ඍණ 3 ඍණ 4 ඍණ 5 වගයන් තමයි තියෙන්නේ. ලොකු වගයන් නෙමෙයි යන්නේ. ද්‍රව්‍යක ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ මහ ලොකු වගයන් නෙමෙයි තියෙන්නේ. ඔන්න ද්‍රව්‍ය ප්‍රතිරෝධ උෂ්ණත්ව සංගුණකේ හෙව්වා. දා මේකෙන් අපිට දැන් ඇල්ෆා හොයාගත්ත හින්දා R නෝට් එක ගහන්න පුළුවන් මේ සමීකරණ දෙකෙන් එකකට ආදේශ කළා. මම එකෙන් හොයන එකට ආදේශයෙන්. එක සමීකරණ එකයි යොම් සමානයි R නෝට් වාරයක් 1 ධන 10යි ඇල්ෆා. ඇල්ෆා කියන්නේ 0.02 නේ. එහෙනම් මෙතන මම ලැබෙනවා R නෝට් ගිය සමානයි 1 බෙදීම 10න් ගුණ කරාම 1 ධන 0.25 නේ. 1.25. ඒ කියන්නේ මට R නෝට් එක ලැබෙනවා 1.25න් බෙදන්න. 1.25 කියන්නේ 5 බෙදීම 4. 5 බෙදීම 4 උඩට ආවම 4 බෙදීම 5. ඒ කියන්නේ 0.8යි නේ. 0.8යි යෝ. ඔන්න සෙල්සියස් බිඳුවේදී විද්‍යුත් ප්‍රතිරෝධය 0.8යි යෝ. පැහැදිලි? එහෙනම් මේකට ආදේශ කරද්දී මේ සමයකට ආදේශ කරද්දී R නෝට් කියන්නේ අඩු උෂ්ණත්වයේ ප්‍රතිරෝධ නෙමෙයි අනිවාර්යෙන් සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධයන්. අර රේඛීය ප්‍රසන්නතා සමීකරණත් එක තමයි පටලවෙන්නේ. මොකද රේඛීය ප්‍රසන්නතා වර්ගඵල ප්‍රසන්නතා පරිමාප ප්‍රසන්නතා වල L2 රේඛීය ප්‍රසන්නතාවන තියෙන L2 සමාන L1 වාරයක් එක දන ඇල්ෆා ඩෙල්ටා තීටානේ. එතන L1 කියන්නේ පළමු අවස්ථාවේදී. මේකදී එහෙම නෙමෙයි මේ තියෙන සෙල්සියස් බිඳුවේදී ප්‍රතිරෝධයමයි. පැහැදිලිද? හරි. ඔව් කතා ගන්න. තොර ධාරා විද්‍යුතයේ මූලික අදහස් ටික ඉවරයි. අපි කතා කරා ධාරා වාහක, ආරෝපණ ධාරා වාහක, විද්‍යුත් ධාරාව, ඊට පස්සේ ප්ලාවිත ප්‍රවේගය, මධ්‍යන ප්ලාවිත ප්‍රවේගයට සමීකරණයක් ගත්තා. එකචොක්ගේ පළවෙනි නියමය දන්නවා. ඕම් නියමය දන්නවා. V සමාන IR ලබා ගත්තා. ප්‍රතිරෝධයේ අර්ථ දැක්වීම දන්නවා. ප්‍රතිරෝධයේ යම් ද්‍රව්‍යයක් එක්ක ද්‍රව්‍ය මානත් එක්ක වෙනස් වීම සමීකරණ දන්නවා. R සමාන රෝයල් බෙදීමේ ප්‍රතිරෝධී උෂ්ණත්වයත් එක්ක වෙනස් වීම දන්නවා. R සමාන R θ සමාන R නෝට් වාරයක් එක දන්න ඇල්ෆා θ. ඔය ටිකනේ කතා කරන්නේ. ඔය ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප ටික. ඊට පස්සේ තමයි අපිට ප්‍රධාන කොටසක් තියෙන්නේ. අපිට ඊළඟ සතියේ කතා කරන්න තියෙන ප්‍රධාන කොටස. අපි අදින් අවසන් කරනවා. අද කොටස අවසන් කරනවා. ඊට පස්සේ ප්‍රධාන කොටස පටන් ගන්නවා. සමග ප්‍රතිරෝධය. මූලික සිද්ධාන්ත කොටස් ඉවරයි. ඔබ තාම පාස් පේපර් වල කරන්න පුළුවන් මහ ලොකු ප්‍රශ්න ගොඩක් නෑ. මේ මූලිකම කරුණු ටික අපිට වැඩිපුර පාස් පේපර් ඇවිල්ලා තියෙන්නේ සමග ප්‍රතිරෝධ වලින්. එහෙනම් සමග ප්‍රතිරෝධ කොටස තමයි පොඩ්ඩක් විශේෂ. අපි ඊළඟ දවසේ පටන් ගමු. සමග ප්‍රතිරෝධ කොටස ඊළඟ දවසේ පටන් ගන්න.